බාලිකා ඇකඩමි YouTube channel එකට ඉතාමත් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. මම අද ඔයාලට කැමතියි කියලා දෙන්න බෝට්ටු කර සහිත ෆෆ් අතක් දාලා වාටිය කර්ව් එක හැඩ කරලා කියලා දෙන ගවමක්. ඒ ලයින් හැදීම තමයි අතේ සහ කරේ වාටියේ වෙනසක් තමයි සිදු වෙන්නේ. ඔයාලට හරිය ලේසියෙන් අහගන්න පුළුවන්. අපි බලමු මිනි සකස් කරගන්නේ කොහොමද කියලා. උරහිසමින්ම මම ගණපු එක්කෙනාගේ දියණියගේ 13යි 13 දෙකෙන් බෙදලා ඊට පස්සේ මෙහුම් වාසි භාගයක් අපි ඉස්සර වගේම සාමාන්‍ය විදියට ඒ විදිහට භාගයක් එකතු කරලා තියෙනවා. රැගල් උසට උරහිසමින්ම බෙදපු උත්තරේටම 3 කාලක් බුරුලට එකතු කරලා තියෙනවා. ඊට පස්සේ රැගල් රේඛාවට පපුවට 30යි 30 හතරෙන් බෙදනවා. හතරෙන් බෙදලා අඟල් දෙකක් අපි එකතු කරනවා. Tamanට කැමති නම් එකමාරක් එකතු කරන්න පුළුවන්. පපුවට උස 8යි 8ට උරහිස මෙහුම් වාසි භාගයක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ ඉන්න දක්වා උස 13යි 13ට භාගයක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ මම මේ නිල් පාටේ නියල් දිනේ ඉනවට 26යි 26 හතරෙන් බෙදලා අඟල් දෙකක් ඩාට් වලට සහ මෙහුම් වාසි බුරුලට අඟල් දෙකක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ උකුල් එල්ලය 5යි 5ට භාගයක් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ උකුල වටමින්ම 32යි 32 හතරෙන් බෙදනවා. හතරෙන් බෙදලා අපිට එකමාරක් හෝ දෙකක් ගන්න පුළුවන්. මම දෙකක් ගත්තා. ඒ තමන්ට කැමති නම් එකමාරක් ගන්න. ඊට පස්සේ ගවුමේ උස තමන්ට කැමති උස. ගොඩාක් දිගට නම් ගන්න එපා. දනිසෙන් ටිකක් පහළට ගත්තට කමන්නේ. මම 36ක් ගත්තා. 36ට උරහිස සහ වාටියේ මෙහුම් වාසි එකමාරක් එකතු කරලා තියෙනවා. ඩාට් පළල නැත්නම් පොයින්ට් පළල 6යි 6 දෙකෙන් බෙදලා භාගයක් එකතු කරා. උරහිස පළල බෝට්ටු කරක් නිසා උරහිස පළල අඟල් දෙක හෝ දෙකමාර ගන්න. ඊට පස්සේ මෙතන ඉදිරිපස කර ගැඹුර මම දෙකමාරයි ගන්න. Tamanට කැමති නම් උසම හත කෙනෙක් නම් අඟල් 3ක් විතර ගත්ත ප්‍රශ්නයක් නෑ. පිටුපසත් දෙකමාරයි. අත දිග මම අඟල් 10ක් ගත්තා. උරහිස මෙහුම් වාසි භාගයයි වාටියට එකමාරයි. අත අගවට 9යි 9 දෙකෙන් බෙදලා අඟලක් එකතු කරා. අපි දැන් බලමු ඩයග්‍රෑම් එක කොහොමද ගන්න කියලා. දැන් අපි බලමු මෙන්න මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ අපේ ඉදිරිපස නැත්නම් ෆ්‍රන්ට් එක. එතකොට අපි ඉස්සෙල්ලාම මෙහෙම රේඛාවක් ගන්නවා. නැත්නම් රෙද්ද දෙකට නමලා මෙතන නැම්ම රේඛාව. නැම්ම රේඛාව අරගෙන ඊට පස්සේ ඉහළින් හරහට රේඛාවක් ඇඳලා අපි ගොඩක් දුරට දන්නවා දැන් ගවමක මිලකුණු කරන්න උරහිසමින්ම ලකුණු කරනවා. එතන ඉඳලා හැඩ කිරීම සඳහා උරහිස එකමාරක් පහත් කළා. නැවත නැම්ම රේඛාව මුදුනට යා කරනවා. ඊට පස්සේ රැගල් උස නැත්නම් සකස් කිරීම සඳහා නැම්ම රේඛාව මුදුනේ ඉඳලා මම ඉස්සෙල්ලා කිව්වා 7යි කාලක් කියලා. මෙතන ඉඳලා මෙතනට 7යි කාලක් ලකුණු කළා. ඒ හරහා රේඛාවක් අඳිනවා. ඒ රේඛාව තමයි අපේ රැගල් රේඛාව 9මාර. ඊට පස්සේ උරහිස කොනත් රැගල් රේඛාවත් අතර කෙලින් රේඛාවක් ඇඳලා හරි මැද ඉඳලා භාගයක් ඇතුළට අරගෙන ඊට පස්සේ ඒ හරහා හැඩ රේඛාවක් ඇඳලා අත්කට හැඩය අපි කලින් ඇඳුම් වල වගේම හැඩ කරලා අඳිනවා. ඊට පස්සේ සම්මත මිම්ම අඟල් 3 ලකුණු කරන්න. එතන ඉඳලා පපුවට උස 8මාරක් ලකුණු කරනවා. ඉන දක්වා උස 13මාරයි. ඊට පස්සේ ඉන වට මිම්ම 4ෙන් බෙදලා ඒන උත්තරයට අඟල් දෙකක් එකතු කරලා 8මාරක් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ උකුල් එල්ලේ 5මාරයි. ඊට පස්සේ ඒ හරහා රේඛාවක් අඳින එක අපේ උකුල රේඛාව උකුල මිම්ම 10 ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ ඉන සහ උකුල හැඩ කරලා අඳලා තියෙනවා. ආයිම නැවත සම්මත මිම්මේ ඉඳලා Tamanට කැමති උස ගවුමේ උස අරගෙන වාටිය රේඛාව 15ක් හෝ 16ක් ගන්න. මොකද ගොඩාක් දිගට ගන්න එපා. මේ ගානට ගත්තාම ඇති මහත කෙනෙක් නම් ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර ගන්න පළල. ඊට පස්සේ වාටිය මම හැඩ කරලා ගන්නවා කිව්වනේ. එතකොට තමන්ගේ උස මහත අනුව අඟල් 4ක් 5ක් 6ක් මෙන්න මෙතන ඉඳලා අංශය පැත්තෙන් ඉහළට අරගෙන මෙතන වාටිය මේ විදියට හැඩ කරලා කපා ගන්න ඕනේ. මේ හැඩයට ගන්න ඕනේ. ඒක තමන්ගේ කැමැත්ත අනුව අඟල් 4ද 5ද 6ද. එතකොට මේ වගේ හැඩයක් එනවා. ඊට පස්සේ අපි මේ ඩාට් අඳිනකොට තමන්ගේ ඔපනැලි පළල නැත්නම් පොයින්ට් පළල දෙකෙන් බෙදලා දැන් මම මෙතන 3මාර ලකුණු කරලා තියෙනවා. මෙතනත් ඒ විදිහටම ලකුණු කරලා මෙහෙම රේඛාවක් ඇඳලා පපුව රේඛාව ඉඳලා අඟල 5කට ගන්න. ලකුණු කරලා එතන ඉඳලා ඩාට් එකේ උස පහළට 4ක් හෝ උසම 7 අනුව 4මාරක් ගන්න පුළුවන්. ඒ විදිහටම දැන් අපි බලමු පිටුපස. පිටුපස ගන්නකොට මම රතු පෑනෙන් ඉඳලා තියෙනවා. අපි ඉදිරිපසට වඩා පිටුපස අඟල් භාගයක් අඩු කරනවා. මේ රතු පෑනෙන් අඟල් භාගයක් අඩු කරලා වාටිය දක්වාම ඇඳලා තියෙනවා. ඊට පස්සේ උරහිස කොනේ ඉඳලා අඟලක් ඉහළට මෙතන
මෙතනනොත් අඟලක් ඉහළට අරගෙන අපි අඟලක් උස් කරලා අඳිනවා. ඊට පස්සේ දැන් මෙතන උරහිස පල්ලා තියෙන ඉදිරිපසත් 2මාරයිනේ. එහෙනම් පිටුපසත් 2මාරයි. මේ තියෙන්නේ Tamanට කැමති නම් 2 ගන්නත් පුළුවන්. 2මාර ගන්නත් පුළුවන්. මම 2මාරක් කරන් තියෙනවා. ඊට පස්සේ මම පිටුපස්සේ ෂිපර් එකක් දානවා. එතකොට ඕගලන්ට ගොඩක් පහසුයි කර දාන්න එහෙම ඉන ගොඩක් ටයිට් කරලා ගන්නවා නම් ඉනෙන් පහළට වෙනකන් අපිට ෂිපර් එකක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ නිසා අඟල් 1මාරක ප්‍රමාණයක් පිටුපස තියලා තියෙනවා. ඩාට් එක ඉදිරිපස ප්‍රමාණයම තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉදිරිපසට වඩා මේ උසට වඩා අඟලක් ඉහළට මේ තියෙන 4ට වඩා අඟලක් පහළට ලකුණු කළා මේ පල්ල දෙපැත්තටම භාගේ ඩාට් එක ඇඳ ගන්න පුළුවන්. දැන් ඕගලන්ට ඒක පැහැදිලි ඇති. එතකොට දැන් මෙතන කරත් බලන්න මම ඉදිරිපස 2මාරක් ගත්තා පිටුපස 2මාරක් ගත්තා. එතකොට මෙතන ඉඳලා 2මාරක් අරගෙන ගන්න. Tamanට ඒක ගොඩක් උස මහත කෙනෙක් නම් අඟල් 3ක් ගත්තට කමක් නැහැ. ඊට පස්සේ අපි බලමු අත. දැන් අත කොටස දැන් මම මෙතන ඉඳලා මෙතෙන්ට තමයි මේ කළු පාටින් ඇඳලා තියෙන්නේ. එතෙන්ට තමයි 10මාර ගන්නෙ. එතකොට මේ තියෙන්නේ වාටිය සඳහා 1මාර. එතකොට මේක ඇඳනම් අපේ සාමාන්‍ය අත කොටසක් එන්නේ. ෆොප් කරන්න බෑ. එතකොට දෙතන ඉඳලා 2මාරක් හෝ ඒ කියන්නේ අපි මූලික අත ඇඳලා එතන ඉඳලා 2මාරක් හෝ 3ක් ඒ කියන්නේ රැලි අවශ්‍ය ප්‍රමාණය අනුව 2මාරක් හෝ 3ක් ඉහළට ලකුණු කළා අපි මූලික අත අඳින විදිහටම මෙන්න මෙතන ඉඳලා මේ රේඛාව අඳිනවා. ඊට පස්සේ එතන ඉඳලා ඉහළට බාහිකුත් පහළට බාහිකුත් අරගෙන අතේ හැඩය අඳිනවා. එතකොට මෙන්න මේ ටිකෙන් තමයි අපි වැඩි වෙන ටිකෙන් තමයි අපි අතේ රැලි ප්‍රමාණය සකස් කරගන්නේ. දැන් ඔයාලට ගොඩක් පැහැදිලි ඇති. අපි බලමු කපාගත්තු රෙදි කොටස් කොහොමද කියලා. දැන් මෙන්න බලන්න මම මේ ඉදිරිපස කොටස මෙහිම රෙද්ද කන පිට පැත්ත අරගෙන දෙකට නමලා මෙතන නැම්ම අරගෙන මේ ටික කපලා තියෙන්නේ. දැන් ඕගලන්ට පැහැදිලි ඇති. මෙන්න බලන්න වාටිය මම පොඩක් උඩින් ඇඳලත් පෙන්නලා තියෙනවා මේ හැඩයට තමයි මම මේ පහල කපලා තියෙන්නේ. මේ වගේ හැඩයකට හැඩ කරලා අරගෙන කපන්න. එතකොට මේ තියෙන්නේ අපේ ඉදිරිපස පළුව. දැන් මේ විදිහට ගත්තොත් මෙන්න මෙහෙම ඉදිරිපස කොටස. මේක නම් මම ලිනන් රෙද්දක් ගත්තේ. ඔයාලට කැමති රෙදි වර්ගයක් මේකට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ තියෙන්නේ ඉදිරිපස. එතකොට අපි ඒක කපලා තියෙන්නේ නැම්මට. මේ තියෙන්නේ පිටුපස. මම කියවනේ මෙතන අඟල් 1මාරක් තියෙනවා කියලා. ෂිපර් එකක් දෙමීම සඳහා අඟල් 1මාරක්. අර විදියටම අඟල උස්සලා තියෙනවා. මේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මෙතන ඉඳලා මෙහෙම අඟල උස්සලා තියෙනවා. එතකොට ඒකේ කොටස් දෙකක්. පිටුපස කොටස් දෙකක්. ඊට පස්සේ අත සකස් කරනකොට මෙන්න බලන්න. දැන් ඕගොල්ලන්ට මෙන්න මෙතන මම ලකුණු කරලා තියෙනවා. පැහැදිලිව ඇති. මෙන්න මෙතන ඉරක් ඇඳලා තමයි අඟල් 2මාර හෝ 3 උඩට ලකුණු කරලා දෙන්නේ. මෙතනින් ඇඳනම් අපට මූලික අත තමයි යන්නේ. එතකොට Tamanට කැමති විදියට අත අඳිනකොටත් මතක තියාගන්න දැන් මෙතන ඉඳලා මෙන්න මේ විදිහට මෙහිම ලකුණු කරොත් බලන්න මෙන්න මේ අඩිරුල ඇතුළත සෑහෙන ප්‍රමාණයක් බුරුල එනවා. ඒ නිසා ඉස්සෙල්ලම අඩිරුල තියලා යා කරන්න. යා කළා පොඩි හැඩයකට මෙහෙම හැඩ කරලා ගන්න. එතකොට අත ගානට මසා ගන්න පුළුවන්. දැන් එතකොට අත් කොටස් දෙකක් තියෙනවා. ඊට අමතරව මම ගත්තා Tamanට දැන් රතු පාටෙන් ඕනනම් රතු පාටෙන් බයස් එක ගන්න පුළුවන්. කළු පාටෙන් ඕනනම් මොකද රතු ඇඳුමක් නිසා කළු පාටෙන් බයස් එක කරවටේට අල්ලන්න පුළුවන්. දැන් මේ විදියට මෙහෙම තියෙනවා ගන්න ඕගොල්ලන්ට. ඒ නිසා අඟල් 1මාර හෝ 1.5 මේ නම් 1මාරි බයස් එක Tamanට කැමති විදියට බයස් වෙන්න නැත්නම් රෙදි වලින්ම කපා ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් බලමු මසා ගන්න ආකාරය. අපි දැන් ඉස්සෙල්ලාම අත් කොටස් දෙකේ වාටිය මහගමු. වාටිය මහ ගන්නකොට මෙන්න මේ විදියට මාන්න. දැන් එකමාරි මේ ඉර තියෙනවා. එතෙන්ට මෙහෙම නමලා ඉස්සෙල්ලාම එක මැහුමක් ගහ ගන්න. එතකොට ලස්සනට වාටිය මහන්න පුළුවන්. මේ විදියට
නැවතත් මේ විදිහට නමන්න දෙපාර. එතකොට වාටිය හොඳට ලස්සනට තියෙනවා. නැවතත් මෙහෙම නමලා නැවතත් මෙහෙම මහන්න. දැන් අපි අත් කොටස් දෙකේ වාටිය මහගෙන අවසానයි මේ විදියට. ඊට පස්සේ බලමු අපි පිටුපස. පිටුපස මේ විදියට අරගෙන මම වාටිය පැත්තේ ඉඳලා මහන්නේ. ඔයාලට කැමති පැත්තක ඉඳලා මහන්න. මේ විදියට මෙතන ටැග් කරන්න එපා. අපි ෂිපර් එකක් අල්ලන නිසා එතන මම ටැග් කරේ නැහැ. ඊට පස්සේ අපි ෂිපර් එකේ කොටස ගන්නවා. මේ විදියට මෙහෙම අරගෙන මේ විදියට අරගෙන අපි මෙන්න මේ ෂිපර් එකේ හොඳ පිට මම ඊට කලිනුත් කියලා තියෙනවා මේ විදියට මෙහෙම තියලා මේ ආකාරයට මෙතනින් කටුවක් ගහන්න. එතකොට අපිට පුළුවන් මෙන්න මේ කොටස මෙහෙම ඉහළට තියන්න. ෂිපර් එකේ මේ තියෙනවා මෙතන ඒ කොටස මෙහෙම ඉහළට තියන්න පුළුවන්. Tamanට කැමති නම් මෙන්න මේ ආකාරයට තියන්නත් පුළුවන්. Tamanට කැමති ආකාරයකට තියන්න. ওই විදියට තිබ්බොත් මෙතනින් ෂිපර් එක ටිකක් පහතට ගන්න පුළුවන්. මේ විදියට මෙහෙම කටුවක් ගහගන්න. Tamanට ඕන නම් කටු කීපයක් ගහගන්නත් පුළුවන්. දැන් මම එක කටුවක් ගහගත්තා. ඊට පස්සේ මෙහෙම හොඳ පිට පැත්ත හරවන්න. හරවලා මේ විදියට කටුව ගහලා තියෙන්නේ මේ පැත්තේ. මේ පැත්තෙන් තමයි අපි දැන් මහන්න ගන්නෙ. මේක සාමාන්‍ය ෂිපර් එකක්. මෙහෙම ෂිපර් දැත්ත අල්ලගෙනම මහන්න. එතකොට තමන්ගේ අතට දැනෙනවා ෂිපර් දැත්ත මේ මැද තියෙන්නේ කියලා. මෙතන ඒ විදියට ෂිපර් එක මෙහෙම මැදි කරලා මේ විදියට මහන්න. මේ විදිහට මහනකොට මෙතන තියෙන කටුව ගලවන්න. මේ ආකාරයට ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන නූල් ටික ගලවලා ඉවත් කරන්න. දැන් ඉදිරිපසයි පිටුපසයි ඩාට් මහගමු. දැන් ඔයාලා ගොඩක් දුරට දන්නවා ඩාට් එකක් මහන්නේ කොහොමද කියන එක.
පායටම පිටුපස මහ ගන්න. දැන් අපි උරහිස මහමු. මේ විදියට ඉදිරිපස පිටුපස කියලා අඟල් භාගයට උරහිස මහමු. දැන් අපි කරට පයිපින් එක රතු හරි කළු හරි අල්ලන්න පුළුවන්. මම මේකට රතුම නිසා මම කළු පයිපින් එකක් ගන්නවා. කඩේ තියෙන එකක් ගත්තේ. මේ විදියට මෙහෙම ටිකක් ඉදිරියට තියලා අඟල් කාලේ ප්‍රමාණය මේ අයන් කරපු ලයින් එක තියෙන්නේ. ඒ ලයින් එකෙන් මෙහෙම කන පිට පැත්තට තියලා මහගෙන යනවා. මෙහෙම මහගෙන යනකොට මේ උරහිස මූට්ටුව මෙහෙම දෙපැත්තට කරන්න. එතකොට වඩාත් ලස්සනට එනවා. තමන්ට කැමති නම් ෆ්‍රන්ට් එක වෙනමයි බෑක් එක වෙනමයි පයිපින් එක අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ උරහිස මුට්ටු කරන්න පුළුවන්. මේ විදියට ගත්තාම ඕගලන්ට එකවරම පයිපින් එක අල්ල ගන්න පුළුවන්. මෙහෙම ටිකක් තියලා කපන්න මේ විදියට. ඊට පස්සේ මෙහෙම දැන් හොඳ පිට පැත්තට හරවනවා. හරවලා මේ වැඩිපුර තියෙන කොටස් ටික කපලා ඉවත් කරන්න. මෙන්න මේ විදියට මෙහෙම නමලා මේ අයිනෙන්ම ඉස්සෙල්ලා අවුට්ලයින් එකක් ගහන්න. මේ අයිනෙන් ඉස්සෙල්ලා ගොඩක් කලල පයිපින් එකක් දාන්න යන්න එපා. එහෙම වුණොත් ඉතින් කරවටේ රැඩි වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍ය අඟල් පාවලි හෝ භාගයට පොඩ්ඩක් අඩු පයිපින් එකක් අයන් කරාට පස්සෙ අඟල හෝ 1යි කාල පටිය අයන් කරපුට ගන්න. මේ කෙරවල මේ කොනෙන් මේ වැඩිපුර ටික මෙහෙම ඇතුළට නමන්න. ආරම්භයේදී දේ කරා මෙන්න මේ විදියට මෙහෙම ඇතුළට නමලා මේ විදියට මහන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා නැවත මේ කොන ඇතුල් කරන්න හොඳට ඇතුල් කරලා මෙන්න මෙතන ඉඳලා නැවත මහගෙන යන්න.
මෙන්න මේ ආකාරයට මම ඊට පස්සේ අපි දැන් අප කොටස් දෙක අල්ල ගන්න ඕනේ. දැන් මෙන්න මේ විදිහට මහල ඉවරුණාට පස්සේ මේ ආකාරයට මහල ඉවරුණාට පස්සේ මේක මම දැන් මේ ඔයගලන්ට බෝට්ටු කරක් වගේ ওই විදිහට ලස්සනට එනවා. දැන් අපි බලමු අත් කොටස් දෙක අල්ල ගන්න. මෙන්න මේ විදිහට මෙහිම අරගෙන පළමුව මෙතනින් කට් මාක් එකක් දාන්න. මේ විදිහට. අපි අඟලක් උස්සපු නිසා අඟල් භාගයක් ඒ විදිහට උඩට එනවා. මෙතනින් මෙහෙම කට් මාක් එකක් දාන්න. දාලා ඉවර වෙලා අත් කොටස අරගෙන මෙන්න මේ විදිහට ඉස්සෙල්ලම මහ ගන්න. අඟල් භාගෙට සම්පූර්ණයෙන්ම මහන්නේ නැහැ. අපි මේ හරියම වගේ මෙහෙම මේ කට් මාක් එක ළඟ ඉඳලා අඟල් දෙකමාරක් තුනක් විතර ඉතුරු කරලා මේ විදිහට නතර කරන්න. ඊට පස්සේ මේ කොනේ දැන් අනිත් පැත්තටත් ඒ විදිහටම මෙහෙම තියලා සාමාන්‍ය දුරක් මහගෙන යන්න. මේ ආකාරයට මහ ගන්න. ඊට පස්සේ දැන් මේ අත සකස් කරනකොට ඔයාලා බලන්න මේ කට් මාක් එකේ මෙතන ඉඳලා මෙතෙන්ට තිබ්බහම මෙන්න මේ වගේ බුරුලක් එනවනේ. ඒකෙන් තමයි අපි ප්ලේට් ටික සකස් කරන්නේ. මේක හොඳටම බලා ගන්න. මම ඉස්සෙල්ලාම මේ කට් මාක් එකත් එක්ක මෙහෙම දෙපැත්තට යන විදියට මේ විදියට ප්ලේට් එකක් හදා ගන්න. හදලා මේ උරහිස මෙහෙම දෙපැත්තට කරන්න. මම මේ කට් මාක් එක ගාවින් තියලා මෙන්න මේ විදියට පින්ස් ගහගන්න. මේ විදියට මෙහෙම පින්ස් එකක් ගහගන්න. ඊට පස්සේ ඉතුරු වෙන ටික තමන්ට කැමති විදියට මෙන්න මේ විදියට මෙහෙම ප්ලීට් දෙකක් හෝ තුනක් තියාගන්න. මේක ලස්සනයි. ඔයාලට පාටි ගවුම් වලට වුණත් මේ අත සකස් කරගන්න පුළුවන්. අද ගොඩක් අය මේ අත දාලා බ්ලවුස් මහනවා, ගවුම් මහනවා. ඒ නිසා විලාසිතාවක් හැටියට දැන් මේක හරි ජනප්‍රියයි. මේ විදියට සාමාන්‍ය ප්ලීට් තියන මහ ලොකු ප්ලීට් තියන්න යන්න එපා. මේ විදියට කට්ටික් ගහගන්න. මේ විදියට. දැන් බලන්න මම මේ මැද කටුව ඇරෙන්න කටු තුනක්. ඒ කියන්නේ ප්ලීට් තුනක් නේ තියලා තියෙන්නේ. එතකොට මේකේ තියන්නත් ඕනේ මේ පැත්තට. දැන් මෙතන තියෙන්නේ මෙහිමනම් මෙන්න මේ පැත්තට තමයි මේ ප්ලීට් එක තියන්නත් ඕනේ. වලට මහලි වුණාම පෙනෙයි ඇයි කියලා එක. මෙන්න මේ විදිහට අනිත් අතත් ඔයාලා සකස් කරගන්න මේ විදිහට. ඊට පස්සේ දැන් මෙන්න මේ ටික මෙහෙම තියලා අඟල් භාගයටම මහගෙන යන්න. මහගෙන යන අතරේ මේ එක කටුවෙන් කටුව ගලවන්න. මෙන්න එකපාරට කට්ටික් ගලවන්න එපා. එතකොට ඔයාලා මහගෙන යන දේ ලස්සනට කරගන්න බැරි වෙනවා. මේ විදියට
මෙන්න මේ ආකාරයට මහගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට මෙහෙම ෆක් වෙලා අතේනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රැලි ටික මෙහෙම දෙපැත්තෙන් ඒ විදියට තිබ්බහම මෙන්න මේ විදියට ඉසිලා එනවා. සාරි බ්ලවුස් වලටත් මේ අත ලස්සනයි. ඒ විදියට අනිත් අතත් ඔයගොල්ලෝ මහගන්න. දැන් අපි අංශය මුට්ටු කරමු. මෙහෙම අතාග වටමින්ම මැනලා මේ විදිහට මෙහෙම කටුවක් ගහන්න. තමන්ගේ අතාග වටමින්ම දෙකෙන් බෙදලා ගන්න. මොකද මේ හුම්වාසිය අපට අවශ්‍ය නැහැනේ. මේ විදිහට මෙහෙම අරගෙන දැන් මම මෙයාගේ 4මාරක් මෙහෙම ලකුණු කරගන්නවා. මෙහෙම මුට්ටුවට මෙන්න මේකේ මේ විදියට මෙහෙම හරවන්න. එතකොට තමයි පප්ප අත ලස්සන වෙන්නේ. මේ පැත්තට හරවන්න එපා. අත පැත්තට මේ මුට්ටු දෙක හරවන්න. ඒක ගොඩක් වැදගත් වෙනවා මේ අතට. මොකද මෙතනින් හිස් වෙනකොට ලස්සනට තියෙනවා. මෙතනින් ඉනි කටුව ගහලා පුට් එක උස්සන්න. මම මෙයාගේ අඟලක වගේ ප්‍රමාණයක් මේ ඉන ගාවින් මෙහෙම මහගෙන යනවා. ඊට පස්සේ අඟල් භාගයක මෙහෙම මහගෙන යනකොට තමයි මේ විදියට ඔය විදියටම අනිත් පැත්තත් මහගන්න. දැන් අපි වාටියටත් මේ වගේම බයස් එකක් තමයි අල්ලන්නේ. මෙන්න මේ විදියට මෙහෙම පොඩ්ඩක් නමන්න. නමලා ඊට පස්සේ මෙහෙම තියලා මේ අයන් කරපු එක මම ඒක ඒ බයස් එක නම් අඟල් එකමාරක වගේ පල්ල එකක් තමයි ගත්තේ. මොකද වාටිය නිසා Tamanට කැමති නම් අඟල් එකයි කාලා වුණත් දාන්න පුළුවන්. වටේටම මේ විදිහට තියලා මහන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙහෙම එක පිට එක මේ විදිහට අඟල් භාගයක් හරි අඟලක් හරි මෙහෙම එකමත් එක යන විදිහට තියලා මෙහෙම අවසන් කරන්න. ඊට පස්සේ මෙහෙම හරවලා හොඳ පිට පැත්තට හරවලා මේ ආකාරයට අර අපි කරවටේ මැව්ව විදිහටම මේ හොඳට හදන්න. මේ කන පිට පේන්නේ නැති වෙන හදලා අයිනින් මහගෙන යන්න. වටේට මේ විදිහට මහන්න. දැන් අපි මේ පැත්තෙත් මේ විදිහටම අර කරවටේ මැහුව විදිහටම අවුට්ලයින් එකක් ගහගෙන යනවා. ඔයගොල්ලත් මේ විදිහට මහන්න. මෙන්න මේ විදිහට අවසන් කරගන්න. ඔය විදිහට වාටිය මහලා අවසන් කරගන්න. ඒක ලස්සනට පේනවා.
මෙන්න මේ විදියට ගවුම මහලා නිම වුණාට පස්සේ මෙන්න මේ විදියට අත එන්න ඕනේ. එතකොට උරහිසට වඩා ඉහළට එන්න ඕන මේ අත. එතකොට තමයි ලස්සන. මේ වගේ ඔයාලා ටයිට් ගවුමට ප්‍රින්සස් ලයින් ගවුමට උනත් දාන්න පුළුවන්. මම මේ හැඩ සහිත ඒ ලයින් ගවුමෙන් අරගෙන මේ විදියට මෙහෙම වක්‍ර කරලා තමන්ට වැඩි හැඩයක් ඕන නම් තව කීපයක් අරගෙන වක්‍රය වැඩි කරගන්න පුළුවන්. බ්ලවුස් වලට පුළුවන් මේ විදියටම මහන්න පුළුවන්. දැන් ඔයගලන්ට මේ විදියට ලස්සනට ගවුමක් මහ ගන්න පුළුවන්. තමන්ගේ මිමි අරගෙන මම කියලා දුන්න විදියට මිමි බෙදලා ඒ විදියට ඩයග්‍රෑම් එකක් හැදලා ඊට පස්සේ මෙන්න බලන්න පිටුපස දැන් මේ ආකාරයට මෙන්න මේ විදියට ෂිපර් එකක් ඉනෙන් පහතට වෙන විදියට ෂිපර් එකක් දාන්න. එතකොට ලස්සන නිමාවකට ලස්සනට තමන්ගේම අත් දෙකෙන් ගවුමක් මහ ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ට අද පාඩම ඉතාමත් වැදගත් වෙනවා කියලා. මොකද තමන්ට ගොඩක් දේවල් මේකෙන් දැනගන්න පුළුවන් වෙන්නේ නැති. අපි ඉදිරියේදී ලස්සන හොඳ වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලට ලස්සන වාසනාවන්ත දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.